වටිනා කාරණාවක් අන්තර්ගත කරපු ජාතක කතාවක් තියෙනවා අපි භාග්‍යතුන් වහන්සේගේ බෝධිසත්ව කාලේ. මේ ජාතක කතාව හඳුන්වලා තියෙන්නේ උදයබද්ද ජාතකය කියලා. දඹදිව කසී රට ඉපදිච්ච කෙනෙක් තමයි උදයබද්ද කියන කුමාරයා. කසී රජුරුවන්ගේ එකම පුතා. බොහෝම ලස්සන ශරීරයක් තිබිච්ච කෙනෙක්. හොඳ ආරෝහ පරිණාහ සම්පන්න සම්පූර්ණ වූ දේහයක් තිබිච්ච කෙනෙක්. නමුත් පුතා නිසි වයසට එනකොට තාත්තා පුතාට යෝජනාවක් කළා. පුතේ දැන් ඔබ රාජ්‍ය භාරගන්න සුදුසු වයසේ ඉන්න කෙනෙක්. හැබැයි මතක තියාගන්න ඕනේ මේ කාලේ මිනිස්සුන්ගේ ආයුෂ බොහොම දිග කාලයක්. ඒ කාලේ සාමාන්‍යයෙන් මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 10000ක් විතරයි. ඒ තරම් දීර්ඝ ආයුෂ. පුතා සඳහන් කරනවා මට ඒ රාජ්‍යයෙන් කමක් නැහැ. මට රජකම එපා. මම රජකමට කැමති නැහැ. හේතුව මොකද්ද? හේතුව තමයි රජ වෙන්න නම් විවාහ වෙන්නම වෙනවා. ඒ නිසා තමයි මෙයා විවාහයට හරීම අකමැති. ඒක තමයි කියන්නේ මට ඒ රජකමෙන් කමක් නැහැ කියලා. නමුත් රජුරුවත් රජබිසවත් නිතර පුතාට ඇවටිලි කළා. දෙමව්පියන්ගේ වචනයට දිගින් දිගට අකීකරු වෙන්නත් බෑ. ඒ නිසා මේ කුමාරයාට ඕන වුණා කොහොම හරි මේකෙන් මැග අරගන්න. උපායක් පාවිච්චි කරනවා කියලා හිතලා රංකරුවෙක් හොයාගෙන ගිහිල්ලා එයාට රත්තරන් දීලා කිව්වා මේකෙන් ලස්සන කාන්තා රූපයක් හදන්න කියලා. කාන්තා රූපේ වැඩ ඉවර කළාට පස්සේ ඒක දෙමව්පියන්ට ගෙනල්ලා දීලා කිව්වා මම විවාහත් වෙන්නම්. මං රජකමත් බාර ගන්නම්. හැබැයි මට ඒක පොරොන්දුවක් වෙන්න ඕනේ. අර රංගුව පෙන්නලා කියනවා මෙන්න මේ වාගේ ලස්සන තරුණියක් මට හොයලා දෙන්න ඕනේ. එහෙම වුණොත් විතරයි විවාහ වෙන්නේ. රජුරු මුළු රාජ්‍ය පුරාම හිව්වා. ඒ රන්රුව අරගෙන ඇවිද හැමතැනම හොයනවා ඒ වාගේ ලස්සන තරුණියක්. එහෙම කෙනෙක් හම්බුනේම නැහැ. රජුරු ආපහු මාලිගාවට ආවා. රජුරුවන්ටම දාව අන්තఃපුර ස්ත්‍රියකට ඉපදිච්ච තරුණියක් හිටියා. ඇය හොඳට සරසලා රන්රුව ගාව තියහම ඇය රන්රුවට වඩා ලස්සනයි කියලා හිතුණා. ඊට පස්සේ පුතාට කිව්වා ගැළපෙන කෙනෙක් හම්බුණා එහෙනම් දැන් පොරොන්දුව ඉෂ්ට කරමු කියලා. දෙන්නම අකමැති විවාහ වෙන්න. ඇයත් අකමැති මොහුත් අකමැති. දෙන්නගෙම අකමැත්තෙන් නමුත් පොරොන්දුව ඉෂ්ට කරන්න ඕන නිසා විවාහ වුණා. ඒගොල්ලෝ සහෝදර ප්‍රේමයෙන් යුක්තව එතන ඉඳලා ජීවිතය ගත කළා. සඳහන් කරනවා ඔවුනොවුන් රාගිකව ඔවුනොවුන්ගේ මූණ දිහාවත් මුළු ජීවිත කාලෙම බැලුවේ නැහැ කියලා. මෛතුනෙන් වැළකීමේ අන්තිම ප්‍රතිඵලය මොකද්ද? ස්වර්ගගාමී වෙලා ඉපදෙනවා. මෙහෙම කාලයක් ජීවත් වුණා. උදය කුමාරයා අවුරුදු 700ක් රජකම් කෙරුවා. මේ දෙන්න අතර සාකච්ඡාවක් තිබුණා. අපි දෙන්නගෙන් කවුද ඉස්සරලා මැරෙන්නේ? මැරිච්ච කෙනා ඉපදිච්ච තැන අනික් කෙනාට කියන්න ඕනේ. ඒ කියන්නේ අර ස්වර්ගයේ උපදිනවා කියන කාරණාව එහෙම පිහිටලා ඉන්නේ. හැබැයි ඉස්සල්ලාම මැරෙන්නේ උදේ රජුරුවමයි. රජුරුව ගිහිල්ලා තව්තිසාවේ උපදිනවා සක්‍ර දේවේන්ද්‍ර වෙලා. තව්තිසාවේ ආයුෂ හුඟක් දිගයිනේ. අපේ අවුරුදු 100ක් තව්තිසාවට එක දවසයි. එතකොට රජුරුවන්ට පොරොන්දුව මතක් වෙන්නේ දවස් 7ක් ගියාට පස්සේ. ඒ කියන්නේ දිව්‍ය ලෝකේ දවස් 7ක් ගියාම තමයි පොරොන්දුව මතක් වෙන්නේ. එතකොට මනුස්ස ලෝකේ කොච්චර කල් ගිහිල්ලාද? මනුස්ස ලෝකේ අවුරුදු 700ක් ගෙවිලා. දැන් භද්‍රා කුමාරි තමයි රැජින. මේ රාජ්‍ය පුදුම ආරක්ෂා සහිතයි. දියාගල් තියෙනවා, මඩාගල් තියෙනවා, විශාල ප්‍රාකාර තියෙනවා. යෝධ බටයෝ 10 ගාණක් මුරකාවල් තියාගෙන ඉන්නවා. ඒ දොර කවුළු වැහුවට පස්සේ සතෙකුටවත් ඒ රාජ්‍යයට ඇතුල් වෙන්න බෑ. ඒ තරම්ම ආරක්ෂාවක් තියෙනවා. ඒ ආරක්ෂාවෙන් යුක්ත රාජ්‍යයේ අන්තఃපුරයේ ඊටත් වඩා ආරක්ෂාකාරී.
මොකක්ද අන්තఃපුරය කියලා කියන්නේ? මේ අන්තఃපුරය කියන වචනය ගැන හුඟක් දෙනෙකුට තියෙන වැරදි අවබෝධයක්. අන්තఃපුරය කියලා කියන්නේ ඇතුල් නුවර කියන එක. ඒකටයි අන්තঃපුරය කියන්නේ. බොහෝ දෙනා සඳහන් කරන්නේ රජ්ජුරුවන්ට භාර්යාවෝ ගොඩක් ඉන්නවා. ඒ භාර්යාවන් ඉන්න ප්‍රදේශයේ තමයි අන්තఃපුරය කියලා. ඒක නෙමෙයි, එහෙම අර්ථයක් නැහැ. එහෙනම් අන්තঃපුරය කියලා කියන්නේ ඇතුල් නුවර. එහි තමයි ප්‍රභූවරු ඉන්නේ. රජ්ජුරුවෝ ඉන්නේ එහි. අගබිසව ඉන්නේ එහි. ඇමතිවරු ඉන්නේ එහි. ප්‍රධාන නිලධාරීන් ඉන්නේ එහි. සේනාපතිවරු ඉන්නේ එහි. මහ සිටුවරු ඉන්නවා නම් සමහර සිටුවරු හිටියේ ඇතුල් නුවර. රජ්ජුරුවන්ගේ ඥාතීන් ඉන්නේ එහි. මේ විශේෂිත වූ පිරිසක් ජීවත් වෙන ප්‍රදේශයටයි අන්තఃපුරය කියලා කියන්නේ. එතකොට ඒ ප්‍රදේශය අධිආරක්ෂිත කලාපයක් වාගේ බොහොම සුරක්ෂිතයි. දැන් දවස් 7කට පස්සේ උදේ රජුරවන්ට මතක් වුණේ තමන්ගේ පොරොන්දුව ඉෂ්ට කරන්න. ඒ නිසා රජුරෝ එක දවසක් පොරොන්දුව ඉෂ්ට කරලා යන්න හිතාගෙන භද්‍රා කුමාරි මුණ ගැහෙන්න එනවා. එන්නේ හැන්දෑවේ රෑ වෙලා. කෙලින්ම රැජිනගේ කාමරයටමයි එන්නේ. තට්ටු 7ක් තියෙන මාලිගාවේ උඩම තට්ටුවේ තමයි ඇගේ සිරියහන තිබුණේ. එතෙන්ට ඇවිල්ලා ඇයට කතා කළා. ඒ වෙනකොට ඇය නිදි. තාම නිින්ද ගිහිල්ලා නැහැ. නමුත් මේ දෙවියෙක්නේ. බැලුවා ඇය මොනවද කල්පනා කරන්නේ? ඇය මොනවද කරන්නේ? භද්‍රා කුමාරිය යහංගත වෙලා ඉන්නවා. ඇය තමන් අද දවසේ කටයුතු කරනකොට තමන්ගේ සීලයට කොතන හරි හානියක් වුණාද කියන කාරණාව මෙනෙහි කර කර යහනි සැතපීලා ඉන්නවා. සිල් ආවර්ජනය කරනවා. ඒ වෙලාවේ පෙනී හිටලා කතා කෙරුවා. කතා කර මහනවා මේ තරම් ආරක්ෂාවක් තියෙන මේ සුරන්දන පුරවරයට ඇතුල් වෙලා. බයක් හැකක් නැතුව මේ දහස් ගණන් යෝධ බටයන්ගෙන් රැකිලා ආරක්ෂා වෙලා මගේ සිරියහනටම එන්න තරම් ශක්තියක් තිබිච්ච ඔබ කවුද කියලා. ඊට පස්සේ කියනවා ඒක මට ඒ තරම් ප්‍රශ්නයක් නෙමෙයි. මම එක්තරා දෙවියෙක්. ඒ හින්දා මෙතෙන්ට එනවා කියන එක මට බාධාවක් නෑ. කරුණාකාරණා සඳහන් කරලා කියනවා ඔබ බොහෝම ලස්සනයි. ඒ රූපය වර්ණනා කරන්න පුළුවන් තරම් උපරිමයෙන් වර්ණනා කළා. වර්ණනා කරලා කියනවා ඒ රූපය දවසින් දවස නිකම් වියකිනවා. ඔබ තාම බොහෝම තරුණයි. ඒ නිසා අද මට ඔබත් එක්ක සැතපෙන්න ඉඩ දෙන්න. මං හැබැයි ඒකට තෑගි දෙනවා. මොනවද ගෙනල්ලා තිබ්බ තෑගි? රත්තරන් කාසි පුරවපු රම් බඳුන. ඒකට තෑග්ග තමයි රන් කාසි පුරවපු රම් බඳුන. දේවිය කියනවා මගේ ජීවිතේ පළවෙනියත් අන්තිමයත් මගේ රජුරුව විතරයි. වෙන කිසි කෙනෙක් ගැන එදා හිතුවෙත් නෑ, අද හිතන්නෙත් නෑ. දෙවිය ඊට වඩා කතා කරන්න ගියෙත් නෑ, අතුරුදහන් වුණා. හැබැයි පහුවදත් එනවා. පහුවදා එන්නේ රිදී භාජනයක රංකාසි දාගෙන. එදත් අර යෝජනාවම කරනවා. එදා භද්‍රා කුමාරි කල්පනා කළා මෙයත් එක තවත් වචන කතා කරන්න ගියොත් මෙයා ආයේ එනවා. එහෙම හිතනවත් එක්කම දෙවියා ආපහු අතුරුදහන් වුණා. 3 වෙනි දවසෙත් ආවා. එදා ආවේ යකඩ භාජනයක රංකාසි දාගෙන. දැන් අපේ ඇයට තේරුණාද වෙනස? පළවෙනි දවසේ රම් භාජනයක රංකාසි, දෙවෙනි දවසේ රිදී භාජනයක රංකාසි, 3 වෙනි දවසේ යකඩ භාජනයක රංකාසි. හැබැයි 3 වෙනි දවසේ භද්‍රට hina ගියා. hina ගියාම දෙවියා අහනවා ඇයි hina වෙන්නේ කියලා. ඊට පස්සේ කිව්වා උඹ දෙවියෙක් කියලා මට කිව්වා පළවෙනි දවසේ. දෙවියෙක් වුණත් උඹ මහා මෝඩයෙක්. ඇයි ඒ කියලා ඇහුවා. මනුස්ස ලෝකේ ස්ත්‍රියක් සතුටු කරන්න ඔහොම බෑ කාටවත්. ඔබේ බලාපොරොත්තුව පළවෙනි දවසේ ඉෂ්ට වුණේ නැත්තම් දෙවෙනි දවසේ ඔබ ආයාචනා කරන විදිහත් ඔබ අරගෙන එන තෑග්ගත් පළවෙනි දවසේ තෑග්ගට වඩා ලුඟක් වටින එකක් වෙන්න ඕනේ. දෙවෙනි දවසෙත් අකමැති වුණා නම් 3 වෙනි දවසේ ගේන තෑග්ග අරටත් වඩා වටින එකක් වෙන්න ඕනේ ඇගේ හිත දිනා ගන්න. ඒක තමයි මනුස්ස ලෝකේ හැටි. නමුත් ඔබ පළවෙනි දවසේ තෑග්ග හුඟක් වටිනවා. දෙවෙනි දවසේ තෑග්ගේ වටිනාකම ටිකක් අඩුයි. මොකද රිදී භාජනයක් නේ.
තුන්වෙනි දවසට එනකොට කාසි ඔක්කොම රංකාසි තමයි. නමුත් භාජනය තමයි වෙනස් වෙලා තියෙන්නේ. භාජනී යකඩ. ආන් ඒ හින්දා කොඹ හරි මෝඩයි. ආන් ඒ වෙලාවේ දෙවියා කතා කරලා කියනවා මට හිතෙන්නේ නැහැ මම මෝඩයි කියලා. මනුස්ස ලෝකේ මිනිස්සුන්ගේ ආයුෂ පිරිහෙන්නේ කොයි වගේද? හරියට පෙරහංකඩයකට වතුර වක් කරාම ඒ පෙරහංකඩේ වතුර බිඳුවක්වත් රැඳෙන්නේ නැතුව ඔක්කොම පහළට බැහැලා යනවා වගේ මනුස්ස ලෝකේ මිනිස්සුන්ගේ ආයුෂයත් බොහොම වේගෙන් පිරිහෙනවා. අද හිටපු කෙනා නෙමෙයි හෙට ඉන්නේ. හෙට ඉන්න කෙනා නෙමෙයි අනිද්දා ඉන්නේ. හැම ඉන්ද්‍රියකින්ම හැම පැත්තෙම මේ මනුස්සයා පිරිහිලා. රූප ස්වභාවයෙන් එන්නේ එන්නේ අඩු වෙලා ජරා ජීර්ණ තත්ත්වයටපත් වෙනවා. එතකොට එහෙනම් මමත් පෙරේදා එනකොට ඔබේ තිබිච්ච ලස්සන ඊයේ එනකොට තිබුණේ නෑ. ඒක මම හොඳටම දන්නවා. ඊයේ එනකොට තිබුණ ලක්ෂණ අද එනකොට නෑ. එතකොට ඔබ දවසින් දවස පරිහානියටපත් වෙලා මගේ තෑග්ගත් ආන් ඒ විදිහටම දවසින් දවස පිරිහුණා. ඔබ පිරිහෙනකොට මම මොකටද මගේ තෑග්ග දියුණු කරන්නේ? ඒකයි මම එහෙම කරලා තියෙන්නේ. මේ කරුණු කාරණා මේ විදිහට සඳහන් කළා. සඳහන් කරලා තවත් කරුණු බොහෝමයක් ඇයට පැහැදිලි කරලා දුන්නා. ඇය අහනවා මනුස්ස ලෝකෙට ওই තරම් නිග්‍රහ කරන ඔබ දෙවියෙක් කියලා කිව්වා. එතකොට දිව්‍ය ලෝකේ ඉන්න කට්ටියගේ ආයුෂ දවසින් දවස පිරිහෙන්නේ නැද්ද කියලා ඇහුවා. ආන් ඒ වෙලාවේ සඳහන් කරනවා නෑ. මනුස්ස ලෝකේ කට්ටියගේ ආයුෂ දවසින් දවස පිරිහෙනවා. ඒ පිරිහෙන්න වටේට ඉන්න පිරිසත් ටික ඔවුන්ගෙන් ඈත් වෙන්න පටන් ගන්නවා. හොයාගත්ත ධන සම්පත් ප්‍රමාණයක් තියෙනවා නම් ඒකත් දවසින් දවස අඩු වෙන්න පටන් ගන්නවා. මොකද ඒකට ආයෙ එකතු කරන්න බැරුව යනවනේ. එන්න ලෙඩ වෙලා වයස්ගත වෙනකොට අර ධනස්කන්ධයට එකතු කරන්න බෑ. තියෙන එක වියදම් වෙනවා විතරයි වෙන්නේ. හොයාගත්ත ධනයත් ඉවර වෙනවා. වටේට ඉන්න කට්ටිය සලකපු කට්ටිය බලාපු කට්ටිය ඒ කට්ටිය ටික අපෙන් ඈත් වෙලා යනවා. අන්තිමට යා අන්ත අසරණ තත්වයකට පත් වෙනවා. කිසිම පිරිවරක් නැතුව යනවා. දිව්‍ය ලෝකේ එහෙම නෙමෙයි. යම් දෙවියෙක් ගොඩාක් ලස්සනයි නම් යම් දෙවියෙක් ගාව පරිවාර පිරිස විශාල වශයෙන් ඉන්නවනම් ආන් එයා හුඟක් පරණ දෙවියෙක්. ඒ දෙවියා හරි පරණ කෙනෙක්. ඒ දෙවියා ගොඩක් වයස ගියපු කෙනෙක්. මනුස්ස ලෝකේ තියෙන එකේ සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ පැත්ත. දෙවියෝ වයස යන්න ලස්සන වෙනවා. මනුස්සයෝ වයස යන්න ජරා ජීර්ණ වෙනවා. මේ වෙනස පෙන්නලා දෙනවා. ඊට පස්සේ අහනවා මේ තරම් මට කරුණු පැහැදිලි කරලා දුන්නා. මට තව මොනවද ඔබ කියන්නේ කියලා. දැන් මට ගොඩක් වැටහුණා. ආන් ඒ වෙලාවේ සඳහන් කළා ඔබ බොහොම වටින කෙනෙක්. ඔබ හරි ශ්‍රේෂ්ඨ කෙනෙක්. බෞතුම් සීලයක් ආරක්ෂා කරන කෙනෙක්. මම මේ විදිහේ යෝජනා කරලත් ඔබ මගේ යෝජනාවට කැමති වුණේම නැහැ. ඔබ හරි ශ්‍රේෂ්ඨයි. ඒ උතුම් බ්‍රහ්මචර්යාව ඔබ හොඳට ආරක්ෂා කරනවා. ඒ වෙලාවේ සඳහන් කළා තවත් ඒ බ්‍රහ්මචර්යාවම ආරක්ෂා කරගන්න. වහවහා ජීවිතයේ කුසලයෙන් පෝෂණය කරන්න. දුගතියක යන්න එපා කවදාවත්. සුගතිගාමී වෙන විදිහටම පාර හදා ගන්න. මම ඔබ හොයාගෙන ආවේ ඔබත් එක්ක කාමාස්වාදයෙන් සැනසෙන්න නෙමෙයි. මම ඔබ හොයාගෙන ආවේ ඔබට මේ අවවාදය කරලා යන්න. ඊට පස්සේ අහනවා මට අම්මා කෙනෙක් වාගේ මට තාත්තා කෙනෙක් වාගේ මේ වාගේ අවවාද කරන ඔබ හැබෑවටම කවුද කියලා. ආන් ඒ වෙලාවේ සඳහන් කළා භද්‍රා මම වෙන කවුරුවත් නෙමෙයි. මං ඔබේ ස්වාමි පුරුෂයාමයි. මං එදා උදේ රජුරුවමයි. මතකද එදා පොරොන්දුවක් වුණා. දෙන්නගෙන් කවුද ඉස්සරලා මැරෙන්නේ? මැරුණ කෙනා ඉපදිච්ච තැන අනික් කෙනාට ඇවිල්ලා කියනවා. ආන් ඒ පොරොන්දුව ඉෂ්ට කරලා යන්නයි ආවේ. මගේ පොරොන්දුව දැන් සම්පූර්ණයි. එහෙනම් මම යනවා කියලා පිටත් වෙන්න ලෑස්ති වෙනවා. ඒ වෙලාවේ කතා කරලා කියනවා අනේ ස්වාමීනි එදා වෙච්ච පොරොන්දුව හරියටම ඉෂ්ට කරන්න ඔබ වග බලාගත්තා. ඔබ ඉන්නේ කොහෙද? මම ඉන්නේ තව්තිසාවේ රජ වෙලා. ස්වාමීනි මගේ එකම පැතුමත් ඔබමයි. මටත් ඔබ ළඟට එන්න පාර කියලා යන්න කියලා. ආන් ඒ වෙලාවේ සඳහන් කළා භද්‍රා බොහෝම ශ්‍රේෂ්ඨයි. භද්‍රා ඔබ දස කුසල ධර්මයන් හැම වෙලාවෙම ආරක්ෂා කරගන්න ඕනේ.
දස අකුසලයන්ගෙන් හැම වෙලාවෙම වෙන්වෙන්න ඕනේ. දස කුසල්ම ආරක්ෂා කරන්න. එතකොට මොනවද මේ දස කුසල් කියලා කිව්වේ? මේ එතකොට බද්රට විතරක් හම්බ වෙන අවවාදයක්ද? මේ අපි ඔක්කොටම හම්බ වෙන අවවාදයක්. මොනවද මේ දස කුසල්? කයෙන් කරන වැරදි තුනක් තියෙනවා. ප්‍රාණඝාතයේ, අදත්තාදානයේ, කාම මිත්‍යාචාරය කියලා. ඒකෙන් වෙන් වෙන්න. හිතින් කරන වැරදි තුනක් තියෙනවා. අවිද්‍යාව, ව්‍යාපාද, මිත්‍යා දෘෂ්ටි කියලා. ඒ වගේ අයින් වෙන්න. වචනයෙන් කරන වැරදි හතරක් තියෙනවා. බොරු කියනවා, කේලම් කියනවා, පරුස වචන කියනවා, හිස් වචන කියනවා. ඒ හතරිනුත් අයින් වෙන්න. එතකොට කාරණා 10ක් එතන කිව්වා. මේවට කියනවා දස කුසල් කියලා. යමෙක් මෙව වගේ යෙදෙනවා නම් ඒ පුජ්‍යලයා රැස් කරන්නේ දස කුසල්. යමෙක් දස කුසල් රැස් කර ගන්නවා නම් එයා හැම වෙලාවෙම නිරේ පැත්තට දොර ඇරගෙන ඉන්න කෙනෙක්. යමෙක් දස කුසලයන්ගෙන් වැළකිනවා නම් එයා සුගතියට පාර හදාගත්ත කෙනෙක්. ඒ නිසා භද්‍රට අවවාද කරනවා හැම වෙලාවෙම දස කුසලයෙන් පෝසත් වෙන්න. ප්‍රවෘජිතෙක් වාගේ උතුම් වූ බ්‍රහ්මචර්යාව ජීවිතේ පුරාම ආරක්ෂා කරගන්න කියලා. මේ විදිහට භද්‍රට බොහෝ කරුණු කාරණා පැහැදිලි කළා. භද්‍ර බොහෝම සතුටටපත් වුණා. භද්‍රට සඳහන් කරනවා භද්‍ර මනුස්සයන්ගේ කය දෙතිස් කුණප කොට්ටාශයකින් යුක්තයි. ඕක හැම පැත්තෙන්ම කොයි පැත්තෙන් බැලුවත් පිළිකුල් සහගතයි. පිරිසිදු බවක්, වටින දෙයක් ඔය මනුස්ස ජීවිතය තුළ ඇත්තෙම නැහැ. ඒ කය ජීවත් වෙන තුරු පවත්වන්න අපි මොන මොනවා හරි කරන්න ඕනේ. හැබැයි ඔය කය පව්වාකරයක්. මිනිස්සුන්ගේ ආත්මය කියලා කියන්නේ අකුසලයෙන්ම ජීවිතේ පුරවන ආත්මයක්. ප්‍රඥාවන්තයෝ ඒ අකුසලයෙන් පිරෙන ආත්මය අකුසල් වලින් ආරක්ෂා කරලා කුසල් පුරවන පැත්තට හරවනවා. ආන් ඒ නිසා භද්‍රා ප්‍රඥාවන්ත වෙන්න. මිනිසුන්ගේ ආත්මය නිරේ පැත්තට දොර අරිනවා හැම වෙලාවෙම. මිනිසුන්ගේ ආත්මය ඒ මිනිසාටම හතුරු වෙනවා. මේ ලෝකේ කොයිතරම් හතුරෝ මිනිස්සුන්ට ඉන්න පුළුවන්ද? ඒ හැම හතුරෙකුටම වඩා හරි භයානකයි තමන්ගේ ආත්මය තමන්ට හතුරු වුණොත්. ඇයි එහෙම කිව්වේ? මේ ලෝකේ ඉන්න හැම හතුරෙකුටම තමන්ගේ අනික් හතුරාට කරන්න පුළුවන් නම් බරපතලම දෙයක් කරන්න තියෙන අන්තිම දේ තමයි ඔහු ජීවිතයෙන් තොර කරන එක. මරලා දාන එක. ඊට වඩා යමක් කරන්න බෑ කිසිම හතුරෙකුට. ඒ වුණාට මගේ මේ ශරීරයම, මගේ මේ කයම, මගේ මේ ආත්මය මට හතුරු වුණොත් මං එතනින් නවත්තනවද? මගේ ආත්මය මට හතුරු වෙච්චාම මම නිරේටම අරන් යනවා. අර හතුරන්ට පුළුවන් ද අපි නිරේට තල්ලු කරන්න? ඒක කවදාවත් කරන්න බෑ. ඒ හතුරන්ට අපි තිරිසන් ලෝකෙටවත් പ്രേත ලෝකෙටවත් තල්ලු කරන්න බෑ. නමුත් පව් කරගත්ත මම නිරේ දොර ඇර ගන්නවා. පෙරේත ලෝකේ, තිරිසන් ලෝකේ දොර ඇරගන්නේ මම විසින්මයි. ආන් ඒ හින්දා මේ ආත්මයේ පවට හැරුණොත් හරිම භයානකයි. ආන් ඒ නිසා තමන්ගේ ආත්මය හැම වෙලාවෙම සුරක්ෂිත කරන්න. අත්තානං වේ පියං ජඤ්ඤා රක්කෙය්‍යානං සුරක්ෂිතං. තමන් ගොඩක් ප්‍රියයි නම් තමන්ගේ ආත්මයට ඒක හැම වෙලාවෙම සුරක්ෂිත කරන්න වග බලා ගන්න. ආන් ඒක සුරක්ෂිත කරනවා කියලා කියන්නේ මේ දස අකුසල ධර්මයන්ගෙන් වැළකීලා දස කුසල්ම රැස් කර ගන්නවා කියන එකයි. මේ කයේ තියෙන නිස්සාරභාවය දෙතිස් කුණප කොට්ටාශයන්ගෙන් පිරිච්ච මෙහි ගත යුත්තක් ඇත්තෙම නෑ කියලා පැහැදිලි කරලා දෙනවා. මේ ශරීරයේ හැම පැත්තෙම අපිරිසිදු දේවල් වලින්ම පිරීලා තියෙනවා. විදර්ශනාත්මකව කල්පනා කරලා බැලුවොත් මේ කයෙහි මං කැමැත්ත දක්වන කිසිම දෙයක් නැති බවම පැහැදිලි කරනවා. අපි අපේ කෙස් වලටත් පුදුම කැමැත්තක් තියෙන්නේ. ඒ වුණාට වතුර කෝප්පයක හරි ආහාර පිඟානේ හරි කෙස් ගහක් තියෙනවා දැක්කොත් ඒ කෙස්මයි අපිට ඇති වෙන්නේ පුදුම පිළිකුලක්. අපි අපේ නියපොතු වලට තියෙන හරි කැමැත්තක්. ඒ නිසා අපි තෙල් ගානවා. ඒ නිසා අපි වවනවා. ඒ නිසා අපි පාට කරනවා. නමුත් කෑම පිඟානේ බත් එකේ ඉදිච්ච තැන නියපොත්තක් පිඟානට බෙදලා තිබුණොත් අපි ඒ කෑම එක අනුභව කරන්න පුදුම අප්‍රසන්න බවක් දක්වනවා.
නමුත් මං මේ කෑම අනනකොට කෑම කඩනකොට පාවිච්චි කළෙත් මේ නියපොත්තම තමයි. නමුත් තවත් විදිහකට දැක්කම ඒක පිළිබඳව ඇති උනේ මට හරි අප්‍රසන්න බවක්. කෑම කකා ඉන්නකොට දතක් ගැලවිලා පිඟානට වැටුනොත් මට ඒ පිළිබඳවත් ඇති වෙන්නේ ආපහු අප්‍රසන්න බවක්. බොහොම ලස්සනයි පාටයි ප්‍රියමනාපයි කියලා කියපු මේ හැමෙන් කෑල්ලක් කවුරු හරි ගලවලා අපිට දුන්නොත් අපි ඒකට කවදාවත් ප්‍රිය කරන්නේ නැහැ. එහෙනම් බාහිර වස්තුන්ටත් එහෙමයි. අභ්‍යන්තර වස්තුන්ටත් එහෙමයි. මේක ඇතුළේ සම්පූර්ණ අපද්‍රව්‍ය වලින්ම පිරීලා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කළා කුණපයක්ම බවට පත්වෙච්ච මේ කය අභ්‍යන්තරයේ තියෙන අපද්‍රව්‍ය එළියට දාන්න දොරටු 9ක් හැම වෙලාවෙම විවෘත කරලා තියලා තියෙනවා කියලා. ඒව කවදාවත් වහන්න පුළුවන්ද? ඒ දොරටු එකක්වත් කවදාවත් වහන්න බෑ. හැම වෙලාවෙම ඇරලා තියෙන්නේ හැම වෙලාවෙම ඒ වගේ එළියට යන්න මොනවා හරි ලෑස්ති වෙන නිසා. හැබැයි ඒකකටවත් අපි ප්‍රියමනාප නැහැ. කවුරුවත් දකින්නවට කැමති නැහැ. ඒ තරම්ම අප්‍රසන්නයි. එතකොට එවන් කයක් අරගෙනයි අපි මේ ප්‍රසන්නයි කියන හැඟීමෙන් සුන්දරයි කියන හැඟීමෙන් මේ වාගේ අකුසල ධර්මයන්ට යොමු වෙන්නේ. ඒ නිසා මේ කය පිළිබඳව හොඳ අවබෝධයක් ඇති කරගෙන ජීවත් වෙන්න කියලා සඳහන් කරනවා. දෙතිස් කුණපෙන් පිරුණ මේ කය සොහනකට ගෙන ගොස් දැමූ කල කපුටු හිවල් කබර ආදී සතුන්ට ආහාරයක්ම වෙනවා. පොළොවට යට කරලා දාපු දවසට පණුව ආදී සත්වයන්ට ආහාරයක් බවට පත් වෙලා යනවා. ඒ නිසා මේ කාරණා දැන නොපමාව කුසල ධර්මයන්හි යෙදෙන්න කියලා භද්‍රට මේ දිව්‍ය රාජයාගෙන් අවවාද ලැබෙනවා. ඊළඟට භද්‍ර සඳහන් කරනවා සාදු වාසතයන් යක්ඛෝ අප්පං මච්ඡාන ජීවිතං කසිරංච පරිත්තංච තංච දුක්ඛේන සංයුතං සාහං ඒකා පබ්බජිස්සාමි හිත්වා කාසින් සුරුන්දන. මේ කරුණු ටික අවවාද ටික ඇහුවට පස්සේ භද්‍ර සඳහන් කරනවා දිව්‍ය රාජයාණෙනි ඔබ කිව්වේ ඊ타ත්ම යහපත් දෙයක්මයි. මනුස්ස ජීවිතයේ ස්වල්ප කාලයක්ම පවතින එකක්. මිනිසුන්ගේ ආයුෂයේ දීර්ඝ කාලයක් පවතින එකක් නෙමෙයි. ඒක ඊටාම ස්වල්ප කාලයක් පවතින එකක්. ඒ සැපයෙන් යුක්ත නම් ඒ සුළු කාලයක් පැවතුනාට කමක් නැහැ. මිනිසුන්ගේ ආයුෂ තියෙන්නේ බොහොම කෙටි කාලයයි. ඒක කෙටි කාලයක් තිබුණත් කමක් නැහැ. ඒ ජීවිතේ සැපයෙන් පිරිච්ච එකක් නා. පවතින්නේ කෙටි කාලයක්. නමුත් ඒක පිරලා තියෙන්නේ දුකෙන්මයි. සැපෙන් පිරිච්ච බවක් ඇත්තේ නැහැ. ඊළඟට සඳහන් කරනවා බොහෝ කාලයක් පැවැත්තේ නම් මද දුකක් වුවද කමක් නැහැ. මිනිසුන්ගේ ආයුෂ හුඟක් දිගයි නම් ඒ ආයුෂ ඒ කාලය තුල පොඩි දුක් ආවත් කමක් නැහැ. ආයුෂ හුඟක් දිගයි නම් පොඩි දුක් ආවත් කමක් නැහැ. ආයුෂ කෙටි වුණාට කමක් නැහැ. සැපෙම පිරෙනවා නම්. නමුත් මේ දෙකම නැහැ. මනුෂ්‍ය ජීවිතයේ සැපයෙන්ද තොරයි දුකෙන්ම යුක්තයි. ආයුෂයත් බොහොම කෙටි. ආයුෂයත් කෙටි සැපෙන් තොරයි දුකෙන්ම යුක්තයි. ඒ නිසා සඳහන් කරනවා එසේ වූ එය පවතින්නේද සුළු කාලයයි. එබැවින් මෙම සුරන්දන නම් වූ රාජධානියත් කසී රටත් අතහැරලා දාලා මම පැවිදි වෙනවා කියලා පොරොන්දුවක් දෙනවා අර දිව්‍ය රාජ්‍යයට. දැන් එතකොට භද්‍ර මේ සඳහන් කරන්නේ මිනිස්සුන්ගේ ආයුෂයත් බොහොම කෙටි. ඒ කෙටි ජීවිතය තුළ දුකත් බොහොම වැඩි. ආයුෂය කෙටි වුණාට කමක් නැහැ. ඒ කෙටි කාලය තුළ හරි හුඟක් සැප තියෙනවා නම්. ආයුෂ හුඟක් දිග නම් තැන් වල පොඩි දුක් හම්බුණාට කමක් නැහැ. නමුත් මනුස්ස ජීවිතයේ ස්වභාවය තමයි ආයුෂයත් කෙටි දුකත් බොහොම ඉහළයි කියන එක. ඒ නිසා මේ සුරන්දන පුරවරයත් කසී රටත් අතහැරලා දාලා මම යනවා. හැබැයි දැන් මේ කල්පනා කරන්නේ මිනිස්සුන්ගේ ආයුෂ කොච්චරක් තියෙන කාලෙද භද්‍ර මෙහෙම කියන්නේ 10000ක් තියෙන කාලේ. එතකොට අද අපි මොනවා කියන්නේ වෙයිද? එදා ආයුෂ 10000. අද සාමාන්‍යයෙන් 75ක් 80ක් වගේ කාලේ. අපිට කොහොම හිතන්න වෙයිද කියන කාරණාවවත් අපිට හිතා ගන්න බෑ. ඒ නිසා මේ කරුණු අවබෝධ කරලා අපි හැමෝටම කියාපු උතුම් පණිවිඩයක් මෙතන තියෙන්නේ. ওই ජීවිතේ ඊට වඩා කොයි තරම්නම් කෙටිද?
එහෙනම් අපි තව මේ විදිහට කුසල් කරන්න ප්‍රමාද වෙමින් බලාගෙන ඉන්න එක කොයිතරම් අනාරක්ෂිතද? ඒක මොනතරම් අනතුරකද? අපේ ජීවිතයේ තියෙන කොතනද? ඒක කොයි වාගේ අනතුරකට මූණ පාලාද හැම වෙලාවෙමද තියෙන්නේ කියන කාරණාව සිහිපත් කරගෙන කල්පනා කරගෙන අවබෝධ කරගෙන මේ ලැබිච්ච ශ්‍රේෂ්ඨ ජීවිතයේ තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් ධර්මයෙන්ම පෝෂණය කරලා කුසලයෙන්ම පෝෂණය කරලා හැම කෙනෙක්ම මේ ලෝකෙ කෙටි ආයුෂයකින් මැරිලා යන අය ආන්ගේ මැරෙන දවසට සතුටු වෙවි මැරෙන්න පුළුවන් ජීවිතයක් පෝෂණය කරන්න ඕනේ. දිව්‍ය රාජයාගේ අවවාද ලබාගත් භද්‍රා දේවිය රාජ්‍ය ඇමතිවරුන්ට බාර දීලා බොහොම විවේකී උයනකට ගිහිල්ලා ඍෂි ප්‍රෞජ්‍යාවෙන් පැවිදි වෙලා දීර්ඝ කාලයක් ආයුෂ ගෙවෙනකන් හොඳට කුසල දහම් සමාදන් වෙලා මරණින් පස්සේ ගිහිල්ලා සක්දිවිඳු ගාවම ඉපදෙනවා. එදා භද්‍රට ඇවිල්ලා අවවාද අනුශාසනා කරපු ඒ දිව්‍ය රාජයා අපි බෝසතාණන් වහන්සේමයි. එදා භද්‍ර හැටියට කටයුතු කරන්නට යෙදුනේ යශෝදරා දේවීන් වහන්සේමයි. දෙමනන්ගේ ශ්‍රේෂ්ඨ චරිත දෙක අපේ ජීවිතවලට සමීපවම කතා කරලා අපූර්ව අවවාදයක් අපිට දීලා තියෙනවා. ආන් එයින් ජීවිතේ පෝෂණය කරගෙන මෙලව සුවපත් කරගෙන පරලෝ සුගතිගාමි කරගන්න ඔබ සියලු දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් ශක්තිය, ධෛර්යය, භාග්‍ය, වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා.